සදහම් දහර අපමණ විපත් අභිමුවවුවද සදාතනික බුදු දහමින් සලසාගත හැකි සැනසුම පැවසෙන සදහම් දෙසුම සදහම් දහර වෙළඳ සේවයෙන් සදහම් දහර දහම් සුවඳ නිරයට යන මග නැවතුමට ධර්මදේශනා මාලාව. සදහැවතුනි, අපි නිවසේ සිට පංචශීලය සමාදන්ව දැන් ධර්මදේශනය ශ්‍රවණය කිරීමට එක්වෙමු. ධර්මානුශාසනා පවත්වනු ලබන්නේ තඹුත්තේගම සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පදවි ශ්‍රීපුර ලස්සනගම වනසේනාසනාධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය විචිත්‍රභානක පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමින්ද්‍රයන් වහන්සේටයි. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුං තථාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ලංකාවාසී ලෝකවාසී සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි, අනවරාග්‍ර සංසාර ගමනක් කෙලවරක් නැතිව නාම රූප ධර්මතාවයන්ගේ පැවැත්මත් එක්ක කොයිතරම් අතරමං වෙලා මේ සත්වයා සසර එනවද කියන කාරණාව සාමාන්‍ය කෙනෙකුට පේන්නේ නැහැ, භවයෙන් වැහිලා තියෙන නිසා. භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරනවා යම් කිසි කෙනෙකුට භවය කියන එක පේනවනම්, කියන්නේ මේ අනාදිමත් සසර කියන එක පේනවනම් එක මොහොතක්වත් එයා ප්‍රමාද වෙන්නේ ලෝකයේ තුල. හිස ගිනිගත්තෙක් ඒ ගින්න නිවන්න උත්සාහ කරනවා වගේ වේගයෙන් අප්‍රමාදීව Tamanගේ හිත නාම රූප ධර්මතාවයන්ගේ නිරුද්ධභාවය පිණිස පවතින ආකාරී මාර්ගයක් අනුගමනය කරනවායි කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කළා. මේකේ තියෙන ලොකුම අභාග්‍ය සම්පන්න භාවය තමයි එකක්, අපට මේ සසර භවයෙන් වැහිලා තියෙන එක. ඒක අරගන්න සිද්ධ වෙන්නෙම ධර්මය අහලා, ධර්මයේ මනසිකාර්යය කරලා, භාග්‍යවතුන් වහන්සේව විශ්වාස කරලා, ශ්‍රද්ධාව තියාගෙන, සිහිය තියාගෙන, නුවණ, වීරිය, ස්ථානෝචිත ප්‍රඥා ආදී අනන්ත ගුණ රාශියක එකමුතුවකින් තමයි භවය කියන එක පිළිබඳව අපිට විස්තර විග්‍රහයක් ගන්න වෙන්නේ. දැන් කෙනෙක් ඇවිල්ලා ඇහුවොත් එහෙම සතර අපාය කොහෙද තියෙන්නේ කියලා අපිට අහවල් තැනයි තියෙනවා කියලා පෙන්වන්න එකක් නැහැ. ඒ මොකද ඒක භවයෙන් වැහිලා තියෙන්නේ. ඒ දේවල් ශ්‍රද්ධා උපයෝගී කරගෙන කර්මඵල කියන ඒවා උපයෝගී කරගෙනම තේරුම් ගන්නවා විනා කෙනෙක් අල්ලලා බලලා ඔබලා මේවා හොයන්න ගියොත් එහෙම හම්බ වෙන්නෙම නෑ. එහෙම යන සත්වයා අපි අපේ ජීවිතයේ පැත්තටම හැරිලා බැලුවොත් වෙන වෙන දේවල් කතා නොකළ කෙනෙක්ට ආයිත්සරයක් උප්පත්තිය සකස් වෙන්නේ එයා භවගාමී ගමන එක්ක කුසල් කරන නිසා නැත්තම් එක්ක අකුසල. මම ඔබේ අතට මලක් දීලා කීවොත් එහෙම පුතේ මේ මල ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න, කුසලුත් නොවෙන්න අකුසලුත් නොවෙන්න. පුළුවන්. අනිත්‍ය මෙනෙහි කිරීමත් කුසලයක්. එතකොට මල පූජා කරාට අමතරව තව එකක්.
අනිත්‍ය මනසිකාරය කරමින් කළත් කොහොමද ගැලවෙන්නේ? මේ බලන්න පිටින් මේක ඔබතෝ කෝටික ප්‍රශ්නයක්. මල් පූජා කරන්නත් ඕනි, කුසල් රැස් කරලත් බෑ, අකුසල් රැස් කරලත් බෑ. එයි කුසල් හෝ අකුසල් රැස් කරොත් සංකාර පච්චය ආයිතරක් උප්පත්තිය ලැබෙනවමයි. තාමත් හිර වෙලාද නැද්ද? මේ යන විදිහට ආයිතරක් උප්පත්තියක් ලැබෙනවද නැද්ද? ලැබෙනවමයි. රහතන් වහන්සේ මලක් පූජා කරනවා, උන්වහන්සේට කුසලයක් වෙන්නෙත් නැහැ. එතකොට ඒ සිතට මොකක්ද ඇති වෙන්නේ? ඒ සිතට කියන නම තමයි ක්‍රියාසිත. ඒ ක්‍රියාසිත කියන්නේ ඒක ක්‍රියාවක්. ක්‍රියාවෙන් ඉවරයි. දිත්තේ දිත්තමන්තං භවිස්සති. දැක්කොත් දැක්ක විතරයි. ඉතින් යාට ප්‍රපංච ගොඩනගා ගැනීම නැත. සුතේ සුතමන්තං භවිස්සති. ඇහුනොත් ඇහුණා විතරයි. කළොත් හැබැයි අපි හැමෝටම වගේ බොහෝ දෙනෙක්ට භවගාමී ගමන කෙලවර කරලා නැත්තම් නිසකවම ඔබේ හිතේ බලාපොරොත්තුවක්. ඒක පිළිගන්නේ පෘථග්ජන භාවයත් එක්ක එන එකක්. අවිද්‍යාව නිසාමයි. අවිජ්ජාපච්චය සංකාර. සංස්කාර රැස් වෙන්නේ මොනවා නිසාද? පෘථග්ජන භාවයේ බයයි අපි ආයෙත් උපදී කියලා. ඒ නිසා මල පූජා කරනකොටම මොකද හිතේ? අනේ නිවන් දැක්කේ නැති වුණොත් හොඳ තැනක උප්පත්තියක් හරි ලැබේවා කියලා අර කුසලෙන් ප්‍රාර්ථනාවක් ඇති කරගන්නවා නෙමෙයි ඇති වෙනවා. ඔන්න බලන්න මේකේ භයානකකම. පෘථග්ජන භාවය කියන්නේ මාර භයානකකම. හැබැයි මෙහෙමයි. මේක කොටාස දෙකක් තියෙනවා. මම මේක හැමදේම සිහිපත් කරනවා. පරද්දව නම් ගන්න. එකක් තමයි මේ ජීවිතේ නිවන බලාගෙන ඉන්නයි. සමහරව ඉන්නවා මේ ජීවිතේ නිවන් දකින්න උවමනාවක් දැකලා නැද්ද එහෙමයි. ඒයි මොඩකමද? සසර බය දකින්න නැති කමද? නෑ නිපතේ. දැන් හිතන්නකෝ කෙනෙක් මෛත්‍රී බුද්ධ ශාසනයට පාරමී පුරාගෙන ඉන්නවා. උන්වහන්සේලා පාරමිතාව නිසා හිතාම මොකද කරන්නේ? ඒක දැන් අපි හිතමුකෝ බුදු බව ලබාගෙන යන බෝසතාණන් වහන්සේ නමක් කියලා. උන්වහන්සේලාට යම් පිනක් කරනකොට උන්වහන්සේ ඒක හිතලම කුසලයක් බවට පත් කරගන්නවා. මොකක් වෙනුවෙන්ද? බුදු බව. ඒක සිතාමතා සසරට වැටීම කරන්නෙම ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් එකක්. ඒ විතරක් නෙමෙයි ඊට සමගාමීව පාරමී පුරණ අයත් ඒමම තමයි. දැන් මහා මායාව කල්ප ලක්ෂයක් පාරමී පිරුවනේ. හිතන්නකෝ කල්ප ලක්ෂයක් මම බුදු කෙනෙකුට අම්මා කෙනෙක් වෙනවා කියලා හිතාගෙන ආවා කියවහම ඒ සංකාර රැස් කිරීම සිද්ධ කරගන්නේ මුලාවෙන් නෙමෙයි. අවබෝධය. දැනයි ගින්දරට පනින්නේ ලෝක සත්‍යය වෙනුවෙන්. හැබැයි සාමාන්‍ය පෘථග්ජනයා ඕක කරගන්නේ කැමැත්තෙන් නෙමෙයි. ඔබට අවස්ථාවක් ලැබුණොත් මිදෙනවද නැද්ද? මේ යන්න බැරිව මිසක් යාගන්න උමනාව නැතුව නෙමෙයි. තේරෙනවද මම කියන්නේ? එතකොට කුසල් අකුසල් රැස් කිරීම නිසා පෙර ජීවිතේ අපි කුසල අකුසල් කරා කුසලයක් විපාක භාවයට ඇවිල්ලා අපි මනුෂ්‍ය ජීවිත උප්පත්තිය. දැන් ආයිත් මේ ජීවිතේ මොකද කරන්නේ? කුසල් විතරද? අකුසල විතරයි. මරණාසන්න මොහොතට ගිහිල්ලා මරණාසන්න චිත්ත වීතියට අවසාන අරමුණ විදිහට කර්ම නිමිත්තක් හෝ කර්මයක් හෝ ගති නිමිත්තක් පහළ වුණොත් ඒක කුසලයක් ආවොත් එහෙමයි අකුසලයක් ආවොත් මේ සාමාන්‍යයෙන් මොකක්ද අරගෙන යන්න කැමති? එහෙනම් හොඳ කුසල් ටිකක් බෝඩ් වල ගහගෙන පොතේ තියාගෙන පොතක් අතේ තියාගෙන ඉමුද? එතකොට ටක් ගාලා මැරෙන වෙලාවට මොකද කරන්න තියෙන්නේ? පොත පෙරළුව හරියයිද? අපිට අරමුණු ගන්න බෑ. අරමුණු අපිට මරණාසන්න චිත්ත වීති තාම දුර්වලයි. ඒකට එන අරමුණ කුසලයක් වේවා අකුසලයක් වේවා ඔබ ජීවිතේ කරගත්තු දැන් තියෙනවනේ ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම. දැන් මේවා දන්න ඔය ඇත්තෝ. මේවා ඉතින් විග්‍රහ කරලා දීලා තියෙනවා. හරි. මෙන්න මේ කරගන්න කුසලයේ හෝ අකුසලයේ ගරුක කර්මයක් විදියට, ආසන්න කර්මයක් විදියට, ආචින්න කර්මයක් විදියට, කටත්තා කර්මයක් විදියට ඉදිරිපත් වුණොත් ඒකත් එක්ක ඔබට ආයිත්සරයක් උප්පත්තියක් තාමත් භවගාමී ගමනේද නැද්ද? ඔන්න ඕකට කියනවා මගේ පින්වත්නි. නාම රූප දෙක ඉබේ සංසිඳෙන්නේ නැහැ. කියන්නේ මරණයත් එක්ක නාම රූප දෙක සිඳෙන්නේ නැහැ. එහෙම සිඳෙනවා නම් අපේ ප්‍රශ්නේ නිකම්ම විසඳෙනවද නැද්ද? කොහොමද? මරුණාමම හැබැයි මේකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මරුණාම කය නැවතුණාට
ආයිත් සැරයක් මේ විඥානය ගිහිල්ලා ප්‍රතිසන්දියක් ඔන්න ප්‍රශ්නේ. ඒ නිසායි සංසාරේ යනවා කියලා අපි කියනවනේ. මොකද්ද මේ සංසාරේ යනවා කියලා කියන්නේ? අපි ආයි උපදිනව නෙමෙයි. සංසාරේ යනවා කියනකොට අර්ථකථනීය ධර්මයේ දීලා තියෙන්නේ කන්දානංච පටිපාටි ධාතු ආයතනානිච අබ්බෝචින්නම් වත්තමාන සංසාරෝති පෞච්චති. ස්කන්ධ ධාතු ආයතනවල නොසිඳී පැවැත්. ඒකට කියනවා සංසාරය කියලා. මේ නාම රූප දෙක රූපය නම් මෙතනින් බිඳිනවනේ. නාමය ගිහිල්ලා ආයිත් සැරයක් උප්පත්තිය ලබනවමද නැද්ද? ඒ නිසා මතක තියාගන්න ඔබට තාමත් මේ ගැටලුව විසඳිලා නැහැ. එතකොට ඔබ දැන් මොකද කරන්න ඕනේ? දැන් ඕක ඉපදුනාට පස්සේ ආයිත් සැරයක් ඉතින් බේරිල්ලක් නැහැ. විඥානපච්චය. දැන් විඥානීය කියන තැනත් නාමය තියෙනවා. ආයිත් නාම රූප කියලා මොකක්ද ආවේ? ඒ කියන්නේ පළවෙනි සිත ප්‍රතිසන්දිහිත විතරයි උතන විඥානීය ශීර්ෂයෙන් ගත්තා. එතනින් එහාට පහළ වෙන ඊළඟ හිත ඒව නාම රූප ගොඩේ නාම කියන කොටස ගත්තා. අනික එතන පහළ වෙන චෛතසික ධර්ම සබ්බචිත්ත සාධාරණ 7. ප්‍රකීර්ණක චෛතසික 6. මොනවද සබ්බචිත්ත සාධාරණ? පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මනසිකාර. ප්‍රකීර්ණක 6යි. විතක්ක ਵਿਚාර අදිමොක්ඛ විරිය පීති කියන මේ ප්‍රකීර්ණක චෛතසික ආදිය දිගින් දිගටම පහළ වීමට කියනවා විඥානපච්චය නාම රූපං කියලා. නාම රූප පච්චය නාම රූප දෙක හටගත්ත කියන්නේ ආයතන 6 හට ගන්නවා. චක්කායතනෙ, සෝතායතනෙ, ගාහනායතනෙ, ජීවායතන, කායායතනෙ, මනායතනෙ. සලායතන පච්චය ආයතන හටගත්ත කියන්නේ ස්පර්ශ හට ගන්නවමද නැද්ද? පස්ස පච්චය මිදීම් තියෙනවා. වේදනා පච්චය තණ්හාවක් තියෙනවා. තණ්හා පච්චය උපාදාන පච්චය භව පච්චය. මොකද මේ භවයයි ජාතියයි අතර වෙනස? භවය කියන තැන ඉපදිලා නැහැ. උපදින්න අවශ්‍ය කරන භූමිය කාම භවය, රූප භව, අරූප භව කියලා භවත්‍රයක් තියෙනවා. එක්ක කාම භූමියක වේවා, නැත්නම් රූප භූමියක වේවා, නැත්නම් අරූප භූමියක වේවා. උපදින්න අවශ්‍ය කරන තැන සකස් වීමට කියන උපාදාන පත්‍ය භවය සකස් වෙනවා. භවයට ඇවිල්ලා ආපහු සැරයක්. දැන් මේ බලන්න. දැන් ඉස්සල්ලත් විඥානීය කියලා උප්පත්තියක් ගැන කතා කළා, ආයිත් විතර උප්පත්තියක් ගැන කතා කරනවා. මොකද්ද මේ දෙපාරක් ඉපදී? අර පළවෙනි විඥානීය ගැන කතා කරේ අපි මේ ඉපදිලා ඉවරයි. දැන් මේ විඥානීය අපිට පහළ වෙලා දැන් ඒ නිසා නාම රූප දෙකක් තියෙනවා. නාම රූප දෙක නිසා සලායතනයක් තියෙනවා. සලායතන නිසා මොනවද දැන් ලැබෙන්නේ? ඔන්න වර්තමානීයට පටිච්චසමුප්පාදේ. අරක අතීතයි දැන්. තේරෙනවද මම කියන්නේ? දැන් මොකද වෙන්නේ? දැන් වර්තමානික වශයෙන් සලායතන නිසා ස්පර්ශ ඇති වෙනවා. ස්පර්ශ නිසා වේදනාවක් නැති වෙනවා. සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා. මේ වේදනාව වලට තණ්හාව තියෙනවා. තණ්හාව වලට උපාදානය තියෙනවා. ඔන්න බලන්න උපාදානිය නිසා ආයත් සැරයක් ගිහිල්ලා භවය සකස් වෙනවා. භවය තියෙනකොට ජාතිය කියන්නේ ඉපදීම ආයත් සැරයක් උප්පත්තියක් සකස් වෙනවා. ඒ නිසා ආයත් මොනවද ඇති වෙන්නේ? ජරා මරණ ශෝක පරිදේව. එතකොට මේ චක්‍රය දැන් අපි අහුවෙලාද නැද්ද? මේ බලන්න. එනවා ආයි උප්පත්තියක් ලැබෙනවා. හරිද? දැන් ඔන්න පටිච්චසමුපාදේ කියලා ඉවරයිනේ. දැන් ඔන්න ජාතිය ලැබුවානේ. ආයි මේ ජාතිය මොකද කරන්නේ? ආයි කුසල අකුසල කරනවා. ආයි කැරකිලා කොහෙටද ආවේ දැන්? ආයි අවිද්‍යාව නිසා මේ ජාතිය මෙයාට තියෙන අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවා. ඒ අවිද්‍යාව නිසා මෙයා ආයිත් කුසල අකුසල නැත්තම් සංස්කාර රැස් කරනවා. ආයිත් සංකාර පත්‍ය ඕන්න බලන්න. අතනින් මෙතන විඥානය ඇති වෙනවා. කුසල අකුසල කරනවා. ආයි උපදිනවා. එතනට ගිහිල්ලා ආයි කුසල අකුසල කරනවා. ආයිත් සැරයක් විඥානයක් ඇති කරගන්නවා. ආයි විඥානය නිසා කුසල අකුසල කරලා ආයි ජාතියක් ඇති කරගන්නවා. කෙලවරක් කවදා හරි ඔක ඉවර වෙන්නේ. හිතලම මිදුනොත් මිසක් නෙමෙයි ඔක චක්‍රයක්. දැන් අපේ අයට ඔබ නිකන් කල්පනා කරන්න මේ පටිච්චසමුප්පාදය කොයිසා ගැඹුරුයිද කියනවනම් මේකෙන් මිදෙන්නේ කොතනින්ද කියලා. අපි දැන් මේකට ඇත්තටම ඔබ මේකට අහු වෙලාද නැද්ද? කොහින්ද මිදෙන්නේ? කොහින්ද පයින්නේ මේ රවුම? ඔබට කරන්න තියෙන එකම දේ තමයි නැවත වාරයක් උප්පත්තියකට හේතු වෙන සංස්කාර රැස් නොකිරීම. සංස්කාර රැස් නොකිරීම කියලා කියන්නේ සංස්කාර රැස් නොකර ඉන්න නම් ඔබ කරන්න ඕනේ මොකද්ද? මල් පූජා කරන්න නැතුව ඉන්නද? එහෙනම්
මුකුත්ම නැතුව මෙහෙම අතපය ගැට ගහගෙන හරි මං අදී නම් සංස්කාරයස් කරන්නේ නැහැ හිටපන්කෝ කියලා දන්වලකුත් දාගෙන ඉන්නවා. නිවන් දකින්න. එහෙනම් අන්ධ ගොළු බීරිය අය මේක මිදෙන්න ඕනේ. නැත්තම් මේ චක්‍රය අපි අවුවෙලා කරකිනවාමයි. ඒකට ඔබ කල යුත්තේ අවිද්‍යාව නැති කිරීමමයි. අවිද්‍යාව නැති කළොත් විතරයි සංස්කාර නැති වෙන්නේ. මේ බලන්න. දැන් ඔහම ගිහිල්ලා උපත්යක් සකස් වෙනවනේ. අතහැරිච්ච ටිකක් කියලා එන්න හදන්නේ. හරි? උපත්තිය සකස් වෙනකොට ඒ මව් කුසට බැස ගද්දිම පළවෙනි හිත මොකක්ද ඒකට කියන්නේ? ප්‍රතිසන්දි. එතකොට ඒක ඇති වෙන්නේ මව් කුසට බැස විද්‍යාවෙන් නම් ඕක කියනවා මවගේ සෛලයි තාත්තගේ සෛලයි එකතු වෙලා හැදෙන යුක්තාණුවත් ඕක තියෙනවා මහා තණ්හා සංකේ සූත්‍රයේ. විද්‍යාවෙන් ඕක විද්‍යාවට සම කරන්න යනවා නෙමෙයි. නමුත් ඔය කියන එකතු වීම සිද්ධ වෙන තැන යුක්තාණුව කියන තැනට තමයි විඥානීය බැහැගන්නේ කියන එක විද්‍යාවත් බුදුදහමත් ගලපලා බලනකොට තේරෙනවා. නමුත් විද්‍යාව බුදුදහමට ආඳිනව නෙමෙයි. ඒ කියන්නේ අම්මා තමන්ගේ කුසට දරුවෙක් ආවා කියලා දැනගන්නත් කලින් මොකද්ද වෙලා තියෙන්නේ? ඒක තමයි ගිහිල්ලා අර මවගේ කුසේ තැන්පත් වෙන්නේ. ඊට පස්සේ තමයි අම්මා දැනගන්නේ ටික කාලයක් ගියාට පස්සේ මගේ කුසේ. එතකොට ප්‍රතිසන්දි විඥානි ඊට කලින් එන්නකොටම පහළ වෙලා ඉවරයි. ප්‍රතිසන්දි විඥානිය පහළ වෙලා ප්‍රතිසන්දි විඥානිය නැති වෙනවා. ඊට පස්සේ යාට පහළ වෙන්නේ මොන සිද්ද? මව් කුසේ ඉන්නකොට වැඩිපුරම පහළ වෙන්නේ භවංග සිද්ද. එහෙම තමයි චිත්තක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඊළඟට අපි දැන් එමු අතන්ට අවිද්‍යාවෙන් තමයි මිදෙන්න ඕනේ. පින්වත්නි අවිද්‍යාවෙන් මිදෙනවා කියන තැන කොහොමද මට කියන්න බලන්න කොහොමද අවිද්‍යාවෙන් මිදෙන්නේ කියලා. මේ අවිද්‍යාවෙන් මිදෙනවා කියන තැන ලේසි පාසු කාරණාවක් නෙමෙයි. උඩට මතක තියාගන්න. එකක් අවිද්‍යාවෙන් මිදෙන්න නම් ඔබ මේ ලෝකයේ සැබෑ ස්වરૂපය දැනගන්න ඕනේ. සැබෑ ස්වરૂපය දැනගත්තු දාට කියනවා අඩුම යන්තමින් හරි සක්කාය දිට්ඨිය දුරු වුණා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ කොතනදීද? සෝවාන් ඵලයේදී. අවිද්‍යාව දුරු කරන්න නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? සෝවාන් වෙන්න නම් මොකද්ද දුරු කරන්න ඕනේ? එතකොට විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඒ දෙක නොමිලේ වයින් වෙන දෙක. ඒ දෙක අයින් වෙන්නේ නොමිලේ. සක්කාය දිට්ඨිය. මොකද්ද මේ සක්කාය දිට්ඨිය කියන්නේ? එතකොට සක්කාය දිට්ඨිය කියන්නේ පංච උපාදානස්කන්ධය. එහෙනම් සක්කාය දිට්ඨිය තියෙනවා කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ? පංච උපාදානස්කන්ධය වර්ධවාගෙනද නැද්ද? වර්ධවාගෙන. මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියන්නේ? රූප උපාදානස්කන්ධය, එතකොට මගේ පින්වත්නි මම ආයිත් එකක් අහනවා. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා, සංකාර, විඥානනේ. පංචස්කන්ධය කියන්නේ වෙන එකක්ද? උපාදානස්කන්ධය කියන්නේ වෙන එකක්ද? නෑ. මගේ පින්වත්නි මේ ලෝකේ තියෙන්නේ පංචස්කන්ධ විතරයි. පංචස්කන්ධ කියන්නේ රූප ගොඩවල්, වේදනා ගොඩවල්, සංඥා ගොඩවල්, සංකාර ගොඩවල්, හිත් ගොඩක්. මේ හිතකට හිතක් බැඳිලා පවතින හිත් රාමුව. සමූහයක එකතුවක්. ඒක අපි සත්පුද්ගල සංඥාවෙන් ගන්නවා. ඕක පෘථග්ජන භාවයේ ගන්නව නෙමෙයි ගැනි ඕල්රෙඩි ඒ කියන්නේ නිබදවම ගැනිලා තියෙනවා පෘථග්ජන භාවය. ඒක නෑ කියන්න බෑ කාටවත්. පෘථග්ජන භාවය නම් සක්කාය දිට්ඨිය දුරු කරා කියන එකක් වෙන්නෙම නැත. මෙන්න මෙහෙමයි වෙන්නේ. පංචස්කන්ධ දැන් මෙතන තියෙන්නේ පංචස්කන්ධයක්, ඔතන තියෙන්නේ ඔන්න දැන් කෙනෙක්ට මාව උපාදානීය වෙනවා. කොහොමද? දැන් ඔය මොකක් හරි වෙන අපේ මේ ස්වාමීන් වහන්සේ අපිට ගෙදරවත් එක්ක යන්න දෙනවනම් මොකක් හරි එහෙම වෙනවා. දැන් මේ ස්කන්ධ පහ ඔබට උපාදානීය වුණාද නැද්ද? එහෙනම් ස්කන්ධ පහේ තියෙන විශේෂ ගුණයක් මොකක්ද? උපාදානීය වීමේ ස්කන්ධ පහ උපාදානීය වෙන්න පුළුවන් කියන අර්ථයෙන් කියනවා. පංච දැන් දෙකක් එකක්. සැබැයි මේ ස්කන්ධ පහ තවත් කෙනෙකුට උපාදානීය වෙන්න පුළුවන්. එන්න ඒ නිසා එකට කිව්ව පංච උපාදානස්කන්ධ. ඒකට රහතන් වහන්සේට තියෙන්නේ පංචස්කන්ධයක්ද පංච උපාදානස්කන්ධය? ඇයි එතන පංච උපාදානස්කන්ධයක් නැද්ද? හොඳ රහතන් වහන්සේ නමක් ලස්සන කෙනෙක් ඉන්නවා කියලා හිතන්න. එහෙම අර වුණානික රජ කෙනෙකුට
වඩින එහෙම ස්වාමීන් වහන්සේව වඩිනවා දැකලා මතකයි නේද? මොකද උනේ අපේ මට නෑනේ මේ වගේ බිරිඳක් කියලා හිතනවා. එතකොට ඒ ස්කන්ධ පහ අනිත් අයට උපාදානිය වුණාද නැද්ද? එහෙනම් රහතන් වහන්සේට තියෙන්නේ සංයුත්ත නිකාය එක සූත්‍රයක් තියෙනවා පින්වත්. තාම සියුම් තැනක තියෙන්නේ. මේක කියනවා රහතන් වහන්සේටත් ඉඳලා හිටලා හරි පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලන්න කියලා. ඇයි? එකක් තමන්ගේ සුඛ විහරණය පිණිස. ඵල සමාපත්තිය විඳීම පිණිස. ditta ධම්ම සුඛ විහරණය පිණිස. මේ ජීවිතයේ ආයිත් ඒ රහත් ඵලයේ සැප විඳ ගැනීම පිණිස. තරහතන් වහන්සේට ස්වකීය කොටගෙන පංච උපාදානස්කන්ධයක් තියෙනවා. වෙනස තමයි උන්වහන්සේ අනිත් ස්කන්ධ මොනවා කරගන්න? ඒ ස්කන්ධ වශයෙන් දකිනවා මිසක් නැවත උපාදානයකට යන්නේ නැහැ. බලන්න මේ නිවන් මඟ පින්වත්. උන්වහන්සේ අනිත් අයගේ ස්කන්ධ වශයෙන් අරගෙන පැත්තකට කරනවා. ආයිත් උපාදානය කරගන්නේ නැහැ. එතනට යන්න කලින් ඔබට සිද්ධ වෙනවා එහෙනම් පංච උපාදානස්කන්ධයක් හැටියට වෙන වෙනම නාම රූප දෙකක් කියවේ මොකටද? ඔය ස්කන්ධ පහටම තමයි. රූප, වේදනා, සංඥා හතරක් තියෙනවා. නාම රූප කියලා දෙකක් තියෙනවා. ඔතන නාම කියන ගොඩට අයිති වෙනවා වේදනා කියන්නේ චෛතසික ධර්මයක්. මතක තියාගන්න. සංඥා කියන්නේ සංකාර චෛතසික ඉතුරු 50ම. ශ්‍රද්ධා, ලෝභ බලන්නකො සංස්කාර කියන එක අරගෙන තියෙන තැන ශ්‍රද්ධා, ලෝභ ආදී චෛතසික සංස්කාර රැස් කරන චෛතසික 50ක් තියෙනවා. 50යි 2යි චෛතසික 52ම තියෙනවා. ඉතුරුනේ මොනවද? රූපයි විඥානයි. මේ චෛතසික 52ම නාම ගොඩටයි අයිති. මෙතන විඥානයි හිත. හිත අයිති වෙන්නේ කොහෙද? ඒකත් නාම ගොඩට. ඔන්න නාම ඉතුරු වෙලා මොකද්ද? නාමයි රූපයි. අමාරු නෑ නේද? නාමයි රූපයි. ස්කන්ධ පහ කීවත් එකයි, නාම රූප කීවත් එකයි. පින්වත්නි, අපේ මිනිසුන් කියන්නේ සාමාන්‍ය සත්වයා හැමතිස්සෙම ලෝකය ගන්නේ සත්ව පුද්ගල භාවයෙන්. පෘථග්ජනයාගේ ස්වභාවය මේකයි. එයා හැමතිස්සෙම ඉන්නවා මෙතන දැන් ඔතන કોઈ කවුද ඉඳන් ඉන්නේ? දැන් ඔබට ඇත්තටම දැනෙන දේ බලන්න. ඔතන මම ඉන්නවා කියලා හිතෙන්නේ නැද්ද? ඔබට නිකන්වත් දැනෙන්නේ නැහැ නේද? මේ රූප, වේදනා, සංඥා, සංකාර පහක ක්‍රියාකාරීත්වයක් කියලා. ඇයි දන්නවද? ඒ ක්‍රියාවලිය ඒසා ඇහැට පේන්නේ. කොහින්ද බලන්නේ? මනසින් බලන්න. ඒකටයි භාවනාව. භාවනාවෙන් ওই නාම රූප ධර්මතා දෙක විනිවිදව බැලුවොත් එයාට තේරෙනවා මේකේ නාම රූප දෙකක් මිසක් සත්පුද්ගල භාවයක් නැත. එදාට එයා දන්නවා හුදු නාම රූපවල ක්‍රියාකාරීත්වයක් පමණයි, සත්පුද්ගල භාවයක්. දැන් සක්කාය වර්ධවා ගත්තද? සක්කාය දිට්ඨිය දුරු කරාද නැද්ද? යම් කෙනෙක් ස්කන්ධ පහ ඔන්න සෝවාන් වෙනවා කියන්නේ. යම් කෙනෙක් මේ ස්කන්ධ පහ සත්පුද්ගල භාවය අතහැරලා නාම රූප දෙකක ක්‍රියාකාරීත්වයක් පමණයි කියන අවබෝධයට ප්‍රත්‍යක්ෂයෙන්ම ආවොත් තව කෙනෙක් කියන වහන් ඉඳලා ආවට බෑ. මොකද සුතමේ ඥානෙ ස්ථාවර නැහැ. ඔයත් හිතන්නකෝ ඉන්දියාවේ ගිහිල්ලා නැත්තම් මම ඔයත්න්ට ඉන්දියාව ගැන කියනවා. ඔයත් දන්නේ නැහැ ඉන්දියාවේ තියෙනවා මේව මෙච්චර විතර ලොකු ඉබ්බෝ ඉන්නේ කියලා. දැන් ඔයත් මොකද කරන්නේ? ඉන්දියාව ගැන මෙහි ඉඳන් මවනවනේ. ඒක ඇත්තක්ද අහපු ඥානියක්ද? හැබැයි ඇත්තටම ඉන්දියාවේ ගියාම ඉන්දියාව කියන්නේ වෙනමම රටක් නෙමෙයි. ඒක වෙනම එකක්. මතක තියාගන්න. ඇසීමේ ඥානිය සහ ගිහිල්ලාම බලන එක දෙකක්. ඉස්සර ක්‍රිකට් මැච් යනවනේ. ක්‍රිකට් මැච් එක මට මතකයි රේඩියෝ එකේ දෙනවා. සිංහලෙන් අහලා නැද්ද? අපේ තාත්තලා සීයලා ඒ කාලේ ඉංග්‍රීසි ගොඩාක් බැරි වුණා මොකද කරන්නේ? ටීවී එකක් දාලා ටීවී එකේ සද්ද අඩු කරලා ඕකේ ඕවර්ස් 5ක් සිංහලෙන් දෙනවා 5ක් ඉංග්‍රීසියෙන් දෙනවා. මේ සමහර නිදිමත වෙනකොට මට මතකයි ටීවී එක ඕෆ් කරලා රේඩියෝ එකකින් විතරක් අහන් ඉන්නවා. දැන් ඔන්න කියනවා හරි. ඔන්න දැන් උඩ පන්දුවක් අල්ලගත්තා කියනවා. දැන් මම කල්පනා කරනවා මේ බෝලේ කොච්චර උඩ යන්නේ නැද්ද? මෙහෙම ගියාද කියලා. මං හිතනවා දැන් අපේ ඔය කියන විදියට දැන් ඕව පන්දු උඩට යනවා කියනකොට මං හිතනවා දැන් උඩ තමයි තියෙන්නේ කියලා. ටීවී එක දාලා බලනකොට
එච්චර උඩ ගිහිල්ලා නැහැ බෝලි ගිහිල්ලා තියෙන යටි. අහන එක වෙනස් ගිහිල්ලා බලන එක. ඔබට දැන් හිතේ අපි දැන් නාම රූප ගැන ඇත්තටම විග්‍රහ කරලා තියෙනවනේ කලින්. දැන් හරි අපේ සක්කාය දිට්ඨිය ප්‍රහීනයි කියලා නෑ. තාමත් ඔබට පේනකම් ඔබට ඔය ඉඳන් ඉන්න කෙනාව සත්පුද්ගල භාවයෙන් තොර වෙලා දැනෙනකම් ඔබට මේක තේරුනේ නෑ. එනිසා සක්කාය දිට්ඨිය දුරු කරනවා කියන්නේ වෙන මොකක්වත් අමුතු මැජික් එකක් නෙමෙයි. සෝවාන් වෙනවා කියලා කියන්නේ නාම රූප හැටියට දැක ගන්න එක. සක්කාය දිට්ඨිය දුරු වෙච්ච කෙනාට විචිකිච්ඡාවක් නෑ. සැකයක් තියනවද මාර්ගය ගැන? අන්න විචිකිච්ඡාව නොමිලේ ප්‍රහීන වෙන්නේ. ඊට පස්සේ සීලබ්බත පරාමාස නිවන් දකින්න කියලා තනි කකුලෙන් එල්ලෙන් එන්න යනවද? ඇයි? එයාට මාර්ගය පෙනිලා ඉවරයි. එහෙනම් සීලබ්බත පරාමාස දුරු. ඔබ උත්සාහ කරන්න සෝවාන් වෙන්න නෙමෙයි. මොකටද? ඔබ උත්සාහ කරන්න සක්කාය දිට්ඨිය දුරු කරගන්න. සක්කාය දිට්ඨිය දුරු කරගන්නවා කියන එක මහා ලොකු ගැඹුරු අමාරු කාරණාවක්. නෙමෙයිද? ඕ මහා ලොකු ගැඹුරු අමාරු කාරණාවක් තමයි. හැබැයි ප්‍රායෝගිකයිද නැද්ද? ප්‍රායෝගිකයි මගේ පින්වත්නි. ඇයි ප්‍රායෝගික නැත්තේ? කෙනෙක් නාම හැටියටත් රූප හැටියටත් දැක්කහම ඔය කියන ධර්මතා ප්‍රහීන වෙනවා. මේ බලන්න. දැන් අපි අහලා තියෙනවානේ විසුද්ධි හතක් තියෙනවා. මොනවද විසුද්ධි හත? සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරණ, මග්ගා මග්ග පටිපදා ඥානදස. මගේ පින්වත්නි දැන් ඔන්න සීලය යම් මට්ටමකට සම්පාදනය කරගෙන මේ බලන්න ඕක වෙන තැන සෝවාන් වෙන තැන කොයි වගේ තැනක්ද මේ සෝවාන් වෙනවා කියන එක වෙන්නේ. චිත්ත විසුද්ධියත් යම් මට්ටමකට සමාධියක් ඇති කරගෙන ඊළඟට මෙයා ditthi විසුද්ධියේදී කරන්නේ නාම රූප දෙකක් හැටියට බලන්න උත්සාහ කරන එක. ඔබට ඉතින් පහුගිය ධර්ම දේශනාවල ඕන තරම් මේවා ස්පිල්ලක් පාපිල්ලක් අතහරින්න නැතුව කියලා තියෙනවා. ආයි අමුතුවෙන් කියන්න දේවල් නැහැ. මේ ආයි මොටිවේට් අතහරින්න නොදී මතක් කරගන්න එක. ටක්ගාල ගිහිල්ලා පරණ ධර්ම දේශනා හොයාගෙන ආයිත් අහන්න. අහලා කරන්න. මොකද වෙන්නේ? රූප ධර්මතා 40 කීයද? 2යි. රූප ධර්මතා 42යි ආකාශ ධාතුවත් එක්ක ගත්තොත් 43යි. නාම ධර්මතා අපි විඥාන 6 ගැනයි කතා කරේ. චක්කු විඥාන, සෝත, ගාන, જીවහා, කාය, මන. විඥාන 6යි. ක්‍රියාකාරීත්ව දෙක සාමාන්‍ය විදිහට අඳුරගත්තට පස්සේ ඊළඟට අපිට සිද්ධ වෙනවා පටිච්ච සමුප්පාද භාවනාවට එන්න. ඇයි? මේ නාම රූප දෙක දැක්ක දැන් මේක ආවේ කොහින්ද කියලා හොයාගන්න එපා. එනිසා පටිච්ච සමුප්පාදයේ මනසිකාරයක් දැන් නැත්තම් අපිට හිතෙනෝනේ ඔක දෙයියෝ දුන්නද දන්නේ. ආයි යන්නේ කොහොමද දන්නේ? ආයි උපදිනවද? පුනර්භවයක් තියෙනවද? ගිය ජීවිතයක් තිබ්බද? ඔන්න ඔය සැකේ දුරු වෙන්නේ පටිච්ච සමුප්පාද භාවනාව කරන කෙනාට. එයා ඊළඟට එනවා පින්වත්නි සම්මර්ෂණ ඥානි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී උපදිනවා. බලන්න මේ මාර්ගය හරියට කොයි තරම් ප්‍රැක්ටිකල්ද කියලා. ඊට පස්සේ ආ කල්පනා කරනවා නාමත් රූපත් අනිත්‍ය කියන ධර්මතාවයෙන් වෙලිලා තියෙනවා. දුක්ඛ කියන ධර්මතාවයෙන් වෙලිලා තියෙනවා. මේ පින්වත්නි අනිත්‍ය කියලා කියන්නේ මහා ලොකු දැන් ඔය ඇත්තෝ මේ වෙලාවේ අනිත්‍ය වෙනවද නැද්ද? කොච්චර කාලයකටද? අන්න ඒ අනිත්‍ය ධර්මතාවය දකින්න. අපිට තියෙන්නේ අනිත්‍ය දැන්. අනිත්‍ය ලක්ෂණය සහ අනිත්‍ය කියන්නේ දෙකක්. තේරෙනවද? දැන් ලෝකේ අනිත්‍යයි. හැබැයි ඒ අනිත්‍ය අපිට පේන්නේ දැන් අනිත්‍ය කියන්නේ සපක්ද දුකක්ද? ඔළුව කැක්කුමක් අනිත්‍ය වෙනවා. ඔළුව කැක්කුමක් නිට්ටයම වෙලා තිබුණා. එහෙනම් මේ කියන්නේ අනිත්‍ය ගැන නෙමෙයි. අනිත්‍ය ලක්ෂණය කියන්නේ චිත්තක්ෂණයක් පාසා වෙනස් වෙන හිතත් චිත්තක්ෂණ 17කට සැරයක් නිරුද්ධ වෙවි හටගන්න රූප කලාපත් එන්නේ ඒකට කියන ඒක නවත්ත ගන්න අපි කාට මේ ඉන්න මොහොතෙත් මොකෝ වෙන්නේ? සිතකට සිතක් වෙනස් වෙනවා. රූප කලාප ටික දැන් යනකොට කොච්චර වයසට ගිහිල්ලාද නේ පරණ ඒවා නිරුද්ධ වෙලා අලුත් ඒවා එනකොට තිබ්බ රූප කලාප එකක්වත් දැන් සමන්තා චක්කවාලේසු කියනකොට තිබ්බ රූප කලාප එකක්වත් ධම්මස්සවන කාලෝ කියද්දි ඔන්න ඔය අනිත්‍ය ලක්ෂණය කල්පනා කරන කෙනාට තේරෙනවා මේ අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත මුළු ලෝකයම අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත ලෝකය අනිත්‍යයි. දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත ලෝකය අනාත්ම ලක්ෂණයෙන් යුක්ත ලෝකය. ඔන්නෝක මනසිකාර්ය සම්මර්ෂණය කරනවා යාට ඊළඟට උපදින ඥානය තමයි සම්මර්ෂණ ඥානය.
ඔන්න බලන්න නිවන් මාර්ගය. පළවෙනියටම සීලය හදාගත්තා. සමාධිය යම් මට්ටමකට හදාගත්තා. දිට්ඨි විසුද්ධියෙන් නාම රූප පරිච්ඡේද ඥානය. ඔකට කියනවා නාම රූප ව්‍යවස්ථාපන ඥානය කියලා. පරිච්ඡේද ඥානය ලස්සනයි, ලේසි. නාම රූප පරිච්ඡේද ඥානය. ඊළඟට පටිච්ච සමුප්පාදයේ මනසිකාරය කරලා හතරවෙනියට යා උපද ගන්න. ඔන්න පළවෙනි ඥානය නාම රූප පරිච්ඡේද ඥානය. හරිද? දෙවෙනි ඥානය සම්මර්ෂණ ඥානය. සම්මර්ෂණ ඥානයට යන කෙනා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බලනවනේ. දැන් මෙයා මගේ පින්වත්නි ඊළඟට මෙයාට ඇති වෙන්නේ උතනදී උදේව්‍ය ඥානිය සම්පාදනය කර ගැනීම අවස්ථාව. මොකක්ද මේ උදේවය කියන්නේ? මෙයා කල්පනා කරනවා දෙයියනේ දැන් අනිත්‍ය දුක අනාත්ම මනසකාරය කරලා මෙයාගේ හිත මේ වෙනකොට යම් මට්ටමකට කලකිරීලා මොනවා ගැනද කලකිරලා තියෙන්නේ? සංස්කාර ගැන. මොනවද සංස්කාර කියන්නේ? මේ මෙතන සංස්කාර කියන්නේ අර කුසල කුසල් නෙමෙයි. සංකාර කියන වචනේ තැන් දෙක තුනක යෙදෙනවා. පටිච්ච සමුප්පාද කතාවේදී සංස්කාර කියන්නේ කුසල කුසල්. මෙතනදී සංකාර කියන්නේ හේතුන්ට අනුරූපීව හටගත්තු දේවල්. ලෝකයම නිවන හැර ආකාශය හැර ඒවා හේතුන්ට අනුරූපීව හටගත්තු දේවල්. නිවන කියන්නේ හේතුන්ට අනුරූපීව හටගත්තු දෙයක් නෙමෙයි. ඒ නිසා නිවන නිට්ටයයි. ලෝකෙම හටගෙන තියෙන මොනවා නිසාද? ඒ නිසා යස්සදි මහරහතන් වහන්සේ දේශනා කරපු ගාථාවක් සිහිපත් කළේ අහනවනේ ඇවිල්ලා ස්වාමීනි මොකද්ද ඔබ වහන්සේගේ ශ්‍රමණයාණන් වහන්සේගේ ධර්මය? අස්සදි මහරහතන් වහන්සේ කියනවා මං ගොඩක් බණ දන්නේ නැහැ. හැබැයි එකක් දන්නවා ඒක කියන්නම්. යේ ධම්මා හේතු පබවා තේසං හේතුන් තථාගතෝ ආහ. මේ ලෝකේ යම්කිසි ධර්ම කියන්නේ හේතුන්ගෙන් හටගත් ධර්මතාවයක් තියෙනවා නම් ඒකට හේතුව භාග්‍යවතුන් වහන්සේ කිව්වා. කියන්නේ නාම රූප දෙක හේතුන්ට අනුරූපීව හටගත්ත. ඒකට හේතුුනේ මොකද්ද? අවිද්‍යාව. තේසංචයෝ නිරෝධෝ එවං වාදී මාසෝ. හේතු නිරුද්ධ කළ කල්හි මොකද්ද වෙන්නේ? නිරුද්ධ වෙන ධර්මතාවයක් තමයි මගේ භාග්‍යවතුන් වහන්සේ කිව්වේ. බලන්න කොච්චර ප්‍රඥාගෝචරද කියලා. දැන් ධම්ම අපි දන්නවා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙනවා හේතුම් පටිච්ච සම්භූතෝ. හේතු ඇති කල්හි ඇති වෙනවා, හේතු නැති කල්හි මේකට කියනවා හේතුන්ගෙන් හටගත්තු ලෝකයට කියනවා සංස්කාර ලෝකය කියලා. මෙන්න මේ වෙනකොට යෝගාවචරයට පුදුම කලකිරීමක් තියෙනවා. දෙයියනේ මේ හැම සංස්කාරයක්ම ඇති වෙනවයි නැති වෙනවයි. මොනවද මේකේ පා? එයාට දැන් මොනවද මේ මතක් වෙන්නේ? ඇති වෙනවා. ඔපින්ගන්නේ දැන් ඔය උද්‍යව ඥානය මෙහෙම වෙන්නත් පුළුවන්. ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව කියනකොට ඔබට ආයි හිතෙනවා කමක් නැහැ නැති වුණාට ආයි හිතන්නකො මෙහෙම ගඟක් තියෙනවා. ගලාගෙන එනවා. හරි. මෙහෙම ගලාගෙන. මෙතන තියෙන වතුර ටික අනිත්‍ය වෙලා යනකොට ඒ හිස්තැන පුරවන්න මොකද වෙලා තියෙන්නේ? එතකොට ඇති වෙනව නැති වෙනව කමක් නැහැනේ ආයි එකක් ඇති වෙනවනේ. ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි ඔන්න ඔතනදී අපි ක්‍රමානුකූලව ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන උපදවා ගන්න ඥානියට කියන උද්‍යව ඥානිය කියලා. ඊළඟට එයා කල්පනා කරනවා ඇති වෙනවා කියන එක අතහරින්න. එයා බලනවා දෙයියනේ කොච්චර ඇති වුණත් වැඩක් නැහැනේ. නැති වෙනවා. බංගයටපත් වෙනවා. ඊට පස්සේ උදේ නෙමෙයි එයා බලන්නේ මොකක්ද? වය විතරයි, භංගය විතරයි. අනුදේව ඥානියට පස්සේ ඇති වෙන දෙවෙනි ඥානිය බංගානුපස්සන ඥානිය. නැති වෙනවා ඇති වෙන සංස්කාරය එතනම නැති වෙනවා. ඇති වෙන ඒවා එතනම නැති වෙනවා. නැති වෙනවා බංගයටපත් වෙනවා කියනකොට බංගානුපස්සනාව උපදිනවා. බංගානුපස්සනාවෙන් පස්සේ යාට උපදින ඥානය තමයි මොකද්ද? බයතුපට්ඨාන ඥානය. බයතුපට්ඨාන ඥානය කියන්නේ දැන් ඒවා හොත්තට තේරෙනවානේ. දැන් හොඳ බහුශ්‍රත උපාසක උපාසිකාවන් පිරිසක් බිහි වෙලා ඉන්නවා. දැන්වත් බලමුකෝ ශාසනය රකීද කියලා. දැන් අපි පැත්තකට වෙලා බලන් ඉන්න ওই පාර. අපිට තියෙනවා දැන් වගකීමක්. දැන් කට කැඩෙනකන් බණ කියව ඇති එහෙනම් අපි. දැන් ඔබට ඔබේ කරේ තියෙන ওই වගකීම කරගන්න. ඔව රකින්න, ඔවගේ යෙදෙන්න, තව කෙනෙකුට කියලා දෙන්න. ලෝභ වෙන්න එපා. අපේ හරි ලෝභයි. තමන් දන්න ධර්මතා අනිත් අයට කියලා දෙන්න. හත්වතින්ම කියලා දෙන්න උපමා උපමයන් පාවිච්චි කරලා. ඇයි? කිසිම දෙයක් අරගෙන යන්නේ තව කෙනෙක්ව සූපත් කරලා යන්නේ. නේ. බයතුපට්ඨාන ඥානය. බයතුපට්ඨාන කියන්නේ සසරට තියෙන බියක් ඇති වෙනව එකක් නෙමෙයි.
සංස්කාර පිළිබඳව බියක්. මොකක්ද? වැඩක් නැහැ තියාගෙන ඉඳලා. ආයිත් මේ කියන්නේ මේ ජීවිතේ නිවන් දකින්න අයට තමයි මේ කූමනා. කියාගෙන එන්නම්කො කොතනින්ද මේක හිර වෙන්නේ කියලා හරි. සංස්කාර පිළිබඳව බයක් ඇති වෙනවා දෙයියනේ නැති වෙනවා නම් මංගාව තියෙන ටිකත් නැති වෙනවාමයි. එහෙනම් තවත් අලුතෙන් අරගෙන වැඩක්. නැහසලා මේ සංස්කාර පිළිබඳව බයක් ඇති කර ගන්නවා. ඔය බය අර ඔබට කනත්ත ගාවින් යනකොට ඇති වෙන බය වගේ බයක් නෙමෙයි. ඒ ඇති වෙන්නේ මර බයක් නේ. ඒ බය දේශයක් අකුසලයක්. මේ බය ප්‍රඥා ගෝචර බයක්. හරියට කිඹුල්ලු ඉන්න වැවක් දැකලා උඩ ඉඳන්ම කල්පනා කරනවා මේකට පැන්නොත් ඒක බය පිළිබඳව ඇති වෙන අන්න වැවට බැහැලා කිඹුලෙක් කට අරගෙන එනකොට බය වෙන්නේ. ඒ බය වෙනම එකක්. ඒ බය අකුසලයක්, ද්වේෂයක්, හැප්පීමක්. උඩ ඉඳන් බලන බයට කියනවා බයතුපට්ඨාන ඥානය කියලා. ඒ වගේ සංස්කාර වලට යට නොවි සංස්කාර දිහා බලනවා බයක් තියෙනවා. අනේ දෙයනේ මේවා නැති වෙනවනේ බයතුපට්ඨාන ඥානය. බයතුපට්ඨාන ඥානය උපදිනකොටම උද්‍යව්‍ය භංගානුපස්සනා බයතුපට්ඨාන ආදීනවානුපස්සනා ආදීනවය පේන්න ගන්නවා. ඒවා ලං කරගෙන වැඩක් නැහැ. මේවට ප්‍රතිෂ්ඨාපනයක් නැහැ. හොඳයි නරක නැහැ. නමුත් රඳා පවත්ව ගන්න බෑ. ආදීනවයක් ඇති වෙනවා. ආදීනවය දකින්නකොටම මොකක්ද ඇති වෙන්නේ? කලකිරීමක් ඇති වෙනවා. නිබ්බිදානුපස්සන ඥානය. බලන්න මේ කියන්නේ විදර්ශනා ඥාන 9. උද්‍යව්‍ය, භංගානුපස්සන, බයතුපට්ඨාන, ආදීනවානුපස්සන, මුංචිතු කම්මිතා, පටිසංකානුපස්සන කියන්නේ සංකාරුපේක්ඛා සත්‍යානුලෝමික ආදී ඥාන. පින්වත්නි දැන් බලන්න කලකි ආදීනිව දැකපු කෙනා තමයි කලකිරෙන්නේ. අප්පෝ වැඩක් නෑ. ඕවා වචන නෙමෙයි. දැන් ඔය ඇත්තු නිකන් කටින්නේ කියන්නේ වැඩක් නෑ කියලා මොකෝ කරන්නේ? කටින් කියන වැඩක් නෑ. සූපත් වේවා කිය ඇතුලෙන් පුපුරනවා. කටින් නෙමෙයි කියන්න ඕනේ. ඒක හිතින්ම වැඩක් නෑ කියලා නැගිලා ඉන්න ඕනේ. අන්න එහෙම කලකිරීම ඇති වෙන කෙනාට ඊළඟට ඇති වෙන ඥානිය තමයි එහෙනම් මම මේ කුරිරු ලෝකයෙන් මිදෙන්න ඕනි මුංචිතු කම්මිතා මිදීමේ කැමැත්ත සහිතව ඇති වෙන ඥානිය. මිදෙන්න ඕනි කියලා හිතෙනවා. මුංචිතු කම්මිතාවේ කියන්නේ ඒකයි. ඒ ඥානිය ඇති වුණාට පස්සේ මගේ පින්වත් මිදෙන්න ඕනි කියලා කල්පනා කරනකොට ආයිත්සරයක් මෙයා මේ ආස්වාද සහිත ලෝකයේ ආදීනවය මතු කර ගන්න ඥානිය උපදවා ගන්නවා. ඒකට කියනවා පටිසංකානුපස්සන. පටිසංකානුපස්සනාව කියලා කියන්නේ මේ සංස්කාර ලෝකයේ තියෙන ආස්වාදයේ වහල් ආදීනවයෙන් මතු කර ගන්නවා. එහෙම ගන්න කෙනාට ඊළඟට ඇති වෙන පිළිගන්නේ දැන් ඔන්න උතන්ට ආවට පස්සේ මේ වෙනකොට මෙයාගේ හිත ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ උඩ දුවපු හිත. ඒ පිළිකාව වැනදිච්ච හිත. ඒ පිළිකාව බෝ කරගන්න. ඒ පිළිකාව සුවයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිකාව කියන එක සුවපත් වෙන්නේ නිවනේ. හරිද? ඒක නැති කරන්නේ ඔබට ජීවිතේ තමයි පිළිකාව. හැබැයි මේ නැති කරන්නේ සංසාර ජීවිතේ. ඒ නිසා පිළිකාව වැළඳ ගැනීම බොහොම සුවයි. අනිත්‍ය කියන පිළිකාවෙන් අපි පෙලෙන්න ඕනේ. දුක කියන පිළිකාවෙන් අපි පෙලෙන්න ඕනේ. ඇයි දන්නවද මගේ පින්වත්? මේ කියන්නේ අපේ හිතවල බැඳීම් තියෙනවනේ. නැද්ද? තියෙනවනේ. එක එක්කෙනාට එක පරාසයෙන් මේක තියෙනවා. මේවා වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. කොච්චර තියාගන්න නැදුවත් ඕක තමයි ඇත්ත. ඒ නිසා ඒවා තාම කලාතුරකින් දැන් එහෙම නොවෙනස් වෙන බැඳීමක් විදිහට දැකපු එකම එක බැඳීමයි තියෙන්නේ. මොකක්ද? යසෝදරාව සිද්ධාර්ථ ප්‍රාර්ථනා කරගෙන ආපු බැඳී අනිත් ඔක්කොම මලකඩ බැඳීම. මොන බැඳීමද? වරක විතරක් ස්ථාවර කෙනේ මේවා දැනගන්න මේවා ඕනේ. ඒ හිමයවත් තියෙනවා. හරිද? නමුත් අනිත් සියලු බැඳීම් අපි වෙන අද ආදරය කරන කෙනා හෙට ආදරය නොකරන්න පුළුවන්. අද ළඟින් ඉන්න කෙනා අද ඔළුව අත ගන්න කෙනා හෙට අත නොගන්න පුළුවන්. එතකොට අපිට දුකක් එනවා. මේ අවුරුද්දේ බර්ත්ඩේ එකට විශ් කරපු කෙනා ඊළඟ අවුරුද්දේ බර්ත්ඩේ එකට විශ් නොකරන්න පුළුවන්. එතකොට අපි ගිය අවුරුද්දේ 12ට විශ් කළේ කියලා අර ගිය අවුරුද්දේකටත් එක්ක අඬනවා මේ වගේ. ඔන්න ඔය කඩාගෙන වැටීමටපත් නොවෙන්න ඔබට පුළුවන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන පිළිකාව වැළඳගත්තොත්. ඒ නිසා මොන තත්ත්ව මොන පරාස හිටියත් කමක් නැහැ. මේක අපිට සුවයි. මේකෙන් සුව ලැබෙන්නේ වෙන කාටවත්
නෙමෙයි මේක කාටද සුව? අපිට සුවයි. අපිට සුවයි. හරියට මෛත්‍රී භාවනාව කරනවා වගේ. මෛත්‍රී භාවනාවෙන් දැන් කියනවානේ මම සුවපත් වෙම්බා මා මෙන්ම මාගේ අම්මත් සුවපත් වේවා කියලා. දැන් මා මෙන්ම අම්මා සුවපත් වේවාකම අම්මත් සුවපත් වෙනවද? අම්මත් වෛර නැත්තෙක් වෙන්න ඕන නම් අම්මා වෙනම මෛත්‍රී කරන්න ඕනේ. අම්මට බෑ මගේ කරපිටින් නිවන් යන්න. හැබැයි මං අම්මට මෛත්‍රී කරාම කවුද සුවපත් වෙන්නේ? මගේ හිත සුවපත් වෙන්නේ. සමේක කරන්නේ තමන්ගේ හිත සුවපත් කරගන්න. ඔන්න ඊට පස්සේ මෙයාට සංස්කාර පිළිබඳ වෙනවා අනිත්‍යයි දුකයි අනාත්මයි අනිත්‍යයි දුකයි අනාත්මයි අනිත්‍යයි දුකයි අනාත්මයි. කිසිම සංස්කාරයක් පිළිබඳව ඇලීමක් නැහැ. කිසිම සංස්කාරයක් පිළිබඳව ගැටීමක් නැහැ. ඇලීමක් නැති ගැටීමක් නැති තැනක්. කොතනද මේ පිටලා තියෙන්නේ? උපේක්ෂාව. මොනවා පිළිබඳව උපේක්ෂාව? එනිසා මේකට කියනවා සංකාර උපේක්ඛා. ඔය වෙලාවේ පින්වත්නි යෝගාවචරයේ හිත හරියට නෙළුම් පතක් වගේ. නෙළුම් පතකට වතුර දැම්මට කොයිච්චර මොන අරමුණ ආවත් හෙලවෙන්නේ සංකාර පිළිබඳ උපේක්ෂා ඥානෙ. මේ වෙලාවේ මෙයා නිවන් දකින්න ආසන්නයට ආපු කෙනෙක්. ඔන්න බලන්න සෝවාන් වෙන තැන. සංස්කාර පිළිබඳව නැවත නැවත මේ ත්‍රිලක්ෂණීය මනසිකාර්යය කරමින් උපේක්ෂා ඥානයේ සමවදිනකොට එක වෙලාවක හිත භවංගගත වෙනවා. ඒ තමන් කරපු වැඩිපුර අනිත්‍ය නම් වැටුනේ අනිත්‍ය අරමුණ අරගෙන, දුක නම් වැටුනේ දුක අරමුණ අරගෙන, අනාත්මය නම් වැටුනේ අනාත්ම අරමුණ අරගෙන. අපි හිතමුකෝ අනිත්‍යෙන් ආවා කියලා. ඔන්න බලන්න අනිත්‍ය අරමුණත් අරගෙන හිත භවංගගත වෙනවා. භවංගගත වීමෙන් අනතුරුව චිත්ත වීතියක් යනවා. ওই චිත්ත වීතියට කියනවා මොන චිත්ත වීතිය කියලාද? මාර්ග චිත්ත වීතිය කියලා. භවංගගත වෙච්ච අරමුණත් එක්ක මෙතනින් එහාට කල්පනා කරන්න යන්න එපා. මේවා එතනදි වෙයි. මොකද මේවා අහුවෙන පේන දේවල්, මේවා එතනදි වෙන දේවල්. ඔබ යන්න සංකාරූපේක්ඛා ඥානයට. එතනට වෙනකන් අපිට යන්න පුළුවන්. එතනින් එහාට ටික ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව වෙන ටික. මාර්ගයේ මේ වැඩින්නේ නිවන් දකින්න තැන, සෝවාන් වෙන තැන, පෘථග්ජන වූ ආර්ය භාවයට පත් වෙන තැන, බුදුන්ගෙන් උපන් අවරස පෘත්ත භාවයට පත් වෙන තැන, සංසාරේ අපායේ දොරටු සදාකාලිකව වහන තැන, භවගාමී ගමන කෙලවර වෙන තැන. සංකාරූපේක්ඛා ඥාණයෙන් භවංගගත වුණා. භවංග සිතට අනතුරුව මනෝද්වාරක චිත්තයක් උපදිනවා. අර අනිත්‍ය අරමුණම අරමුණු කරමින් ඊට පස්සේ ජවන සිත් තුනක් උපදිනවා. පළවෙනි ජවනයට කියන්නේ පරිකර්ම ජවනය. දෙවෙනි ජවනයට කියන්නේ උපචාර ජවනය. තුන්වෙනි ජවනයට කියන්නේ ඒකට කියන්නේ සත්‍යානුලෝමික ඥානය කියලා. කෙනෙක් සත්‍යානුලෝමික ඥානීය ගාවට ආවොත් එයා එතන ඉඳන් පස්සට ඇදෙන්නේ නැහැ. කියන්නේ එයා අනිවාර්යෙන් මොකෝ වෙන්නේ? ඒ නිසා බෝසතාණන් වහන්සේලා සහ වෙනත් පාරමිතාවන් හෝ වෙනත් අපේක්ෂාව දැන් මේ ශාසනය හැමෝටම නිවන් දකින්න තියෙන ශාසනය. ඒව අපි එක එක්කෙනාට ඕනනම් වෙනස් කරගන්න පුළුවන්ද බැරිද? දැන් ඔන්න හිතන්නකෝ මට ඕනේ නිවන් යන්න. හැබැයි මට ඕනේ යහපත් වැඩ කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ ඒවටත් බණ කියලා තියෙනවද නැද්ද? මේ ශාසනයේ පරම ප්‍රතිෂ්ඨාව නිවන. හැබැයි මේ හැමෝම නිවන් යන්න ඕනි කියලා එක හරි පුදුම කතාවක් නේ ස්වාමීන් වහන්සේ කියන්නේ. හැමෝටම නිවන් යන්න උවමනාවක් නැති වෙන්න පුළුවන් නේ මගේ පිටකනේ. දැන් බුදුරජාණන් වහන්සේ මට්ට කුණ්ඩලී ගාවට ඇවිල්ලා මට්ට කුණ්ඩලී ඔබ බුදු රැස් ටික බල්ලා හරියන්නේ නැහැ නිවනුත් දකින්න ඕනේ කියලා ඔහොම ඉන්නවා පොඩ්ඩක් කියලා බණ කියවල. සිත පැහැදුණු මාත්‍රයෙන් සුගතියට යවලා නිකන් හිටියා. සමහරව සුගතියට අරගෙන ගියා. සමහර නිවනට යන්න පුළුවන් අයව නිවනට අරන් ගියා. ඒතර මේකේ ඔබ කැමති නම් නිවන් යන්න ඔබ නිවනට යන්න. ඔබ සසරේ ඉන්න නම් කැමති ඔබ ඒක ප්‍රශ්නයක් නෑ. ඕක අපිට ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ කාටද? ප්‍රශ්නේ තියෙන්නේ බලන් ඉන්න අයට. ඒගොල්ලෝ නිවන් යන ගමන් අපිවත් කැන්දන් යන්න හදනවා. තාමත් ඒගොල්ලෝ මේ සීලේවත් හික්මිලා නෑ. මේවා තමයි ජීවිතයේ මේ ධර්මයේ තියෙන ප්‍රශ්න. මේවා ප්‍රායෝගිකයි. හරිද? ඒ නිසා බෝසතාණන් වහන්සේ නම කිසිම වෙලාවක සත්‍යානුලෝමික ඥානියට එන්නේ නැහැ. නවතින්නේ කොතනින්ද? ඒ මුලාවෙන්ද? උන්වහන්සේ ඒ උපාදානිය ඇති කරගන්නේම කරුණාවෙන්. මෛත්‍රී. ඒ කියන්නේ උන්වහන්සේ සසරේ නවතින්නේ බැඳීමක් තියන්නේ, හදන්නේ, රැකගන්නේ මොකටද? දැන් මේ බලන්නකෝ
වෙස්සන්තරාත්ම භාවයේ මද්රී දේවිය සිහි නැති වෙලා වැටෙනවනේ. අතින් අල්ලලා ගන්නවනේ. ඇයි මේ? මොකද මේ බැඳීම ඕනේද නැද්ද බුදු බවට? ඕනේ පින්වත්. නැත්තම් කොහොමද එතනට යන්නේ? ඔබට මං කියන එක තේරෙනවද? එතකොට ඒ කාලේදී උන්වහන්සේ සංස්කාරූපේක්ඛා ඥානියට හිත වඩලා තිබ්බත් ආයිත් මුලට වැටෙන්න පුළුවන්ද? මුලටම කියන්නේ මේ අන්ධ බාල පෘථග්ජන ගානට වැටෙන්නේ නේ. උන්වහන්සේ සංස්කාර දැක්ක බුදු බවට අවශ්‍ය කරන පරිස්කාර ටික රැස් කරනවා. කොයි සානේ නිවන පෙනි පින්වත් මේ මොකෝ නිවන් දකින්න බැරිවද? නෑ මේ පුළුවන්කම තියාගෙන. දැන් දීපංකර බුදුරජාණන් වහන්සේ කාලේ නිවන් දකින්න බණපද දෙකක් කිව්වනම් නිවන් දකින්නවනේ. ඒ තරම් මේකේ කාරණාවක් ඔළුවේ තියාගෙන දැන් මේක අතාරින්නකො මේ සංස්කාරූපේක්ඛා ඥාණයට එන්නකො දැනුත් උන්වහන්සේලාට සංස්කාර පිළිබඳ මේ ඥාණය තියෙනව නැතුව නෙමෙයි. ඒ නිසා උන්වහන්සේලා ලෝක විශ්ේ මුලාවට යන්නේ. ඒ කියන්නේ අපි හිතමුකෝ අම්මා මරුණා කියලා. ඇඬෙන්නේ නැද්ද? නෑ ඇඬෙනවා. ඇයි ඇඬෙන්නේ නැත්තේ? සෝවාන් වෙච්ච විශාකාවට ඇඬුණා නම් චිත්ත විපල්ලාසයත් සංඥා විපල්ලාසයත් නිසා දිට්ඨි විපල්ලාසය උනේ නෑ. සක්කාය දිට්ඨිය දුර වෙලා තිබ්බේ. සෝවාන් වෙලා නෑ නේ තාම බෝසතාණන් වහන්සේ නේද? එහෙනම් පෘථග්ජනයිද නැද්ද? හැබැයි කල්යාණ පෘථග්ජනයි. ඒකයි මේක වෙනස. ඒ බෝසතාණන් වහන්සේ සියලුම දෙනාට වෙනවා උතුම්. ඇයි? ඒ බෝසතාණන් වහන්සේ දක්ඛිනේ කෙනෙක් දානයක් දුන්නොත් මහත්ඵල කරනවා. ඒ බෝසත් ගුණය නිසා සාමාන්‍ය සංසය කෙනෙකුට සහ බෝසත් උතුමෙක් කියන කෙනෙක් බුද්ධත්වය ප්‍රාර්ථනා කරනවා කියන දෙනම අරගෙන මම මේ කියන කතාව වැඩියට ගන්න එපා හරිද? ඒ කියන්නේ මේ පුද්ගලික දානිය සංඝසතු කළා දුන්නොත් දානිය සංඝසතුයි තමයි ඒක උතුම් කොටම වඩා. පුද්ගලික දානියදී ඔබට වැඩිපුර ආනිසංස ලැබෙනවා. බෝසතාණන්සේ දක්ඛිනීය භාවයෙන් වැඩි. ඒ බෝසත් ගුණ. මගේ පිටකන්නේ ඔන්න දැන් එතකොට උන්වහන්සේ සංස්කාර පිළිබඳව ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. නමුත් සංස්කාර රඳව ගන්නවද නැද්ද? රඳවගන්නේ බුද්ධත්වයේ උපාදානය කරගෙන. තේරෙනවද මම කියන්නේ? මේක මාර සියුම් තැන. හැබැයි මේ ජීවිතේ නිවන් දකින්න කෙනාට එහෙම එකක් නෑ. යා සත්‍යානුලෝමික ඥානියට යනවා. සත්‍යානුලෝමික ඥානයත් සෝවාන් මාර්ග චිත්තයත් අතර එක හිතක් තියෙනවා. ඒකට කියනවා ගෝත්‍ර බෝහිත කියලා. මතක තියාගන්න. සත්‍යානුලෝමික ඥානයත් සෝවාන් මාර්ග චිත්තයත් අතර තියෙන පාලමක්. දැන් සත්‍යානුලෝමික ඥානිය පෘථග්ජනයි කියන්නේ. පෘථග්ජනයි ලෞකිකයි. මාර්ගය ලෝකෝත්තරයිනේ. මාර්ගසිත ඒකට ආව කියන්නේ ඉතින් මාර්ගඵලව මැරෙන්නේ නැහැ කවුරුත්. හරිද? ඒක ඊතර උනා. ගෝත්‍ර භූ ඥානිය පෘථග්ජනත් නෙමෙයි ආර්යත් නෙමෙයි. බලන්නකො මේ වනේද පින්වත්නි. පෘථග්ජනත් නෙමෙයි ඒ දෙක මැද තියෙන පාලම. කෙනෙක් ගෝත්‍ර භූ ඥානියට ආවොත් උඩ දාපු කාසියක් බිමට වැටෙන එක කොච්චර විශ්වාසයිද? ඒ වගේ ගෝත්‍ර භූ හිතට අනතුරුවම මාර්ගසිත උපදින. මාර්ගසිතට අනතුරුවම ඵලසිත වරක් හෝ දෙවරක් ඉපදිලා සෝවාන් ඵලයටපත් වෙනවා. උන්නතනදී සක්කාය දිට්ඨිය ප්‍රහීනයි. සීලබ්බත පරාම ඊට පස්සේ ප්‍රත්‍යවේක්ෂාවක් කියනවා. එයා දන්නවා තමන් සෝවාන් ඵලයටපත් වුණා කියලා. තමන්ගේ සක්කාය දිට්ඨිය ප්‍රහීන වුණා කියලා දන්නවා. ඔතනින් එහාට තියෙන ටික ප්‍රායෝගිකයි. සංකාරූපේක්ඛා ඥානියට වෙනකම් ඔබට එන්න තියෙන්නේ. අර ආනාපාන සතියේ හිත නිරායාසයටපත් වෙන තැන ප්‍රායෝගිකයි වගේම මේකේ අවසාන කෙලවර ප්‍රායෝගිකයි. ඇවිල්ලාම ඒහි ඇවිල්ලා බලන්න. තේරුණාද මේ කියන එක? ඒ නිසා මතක තියාගන්න. මෙන්න මේ නාම රූප පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන ලෝකෙන් එතර වීම කියන එකට යන්න ඕනි නම් ඔබට සිද්ධ වෙනවා මේ ප්‍රතිපදාව හැසිරෙන්න. නිකන් දන් දීලා සීල රැකලා මම ඒකයි කිව්වේ සීලය කියන්නේ පරම ප්‍රතිෂ්ඨාව. කෙනෙක් සීල් රැක රැක හිටියොත් එයා ආයිත් උපදිනවද නැද්ද? භවයි. දන් දෙදි හිටියොත් උපදිනවද නැද්ද? භවයි. එහෙනම් කරන්න ඕනේ දාන සීල කියන ඒවා කරන්න. මොකද මේ ජීවිතේ නිවන් දැක ගන්න පිණුත් තියෙන්න එපායි. ඔය නිවනට පින්වත්නි පිනත් උපකාරී වෙනවා. හරිද? ඒක පුංචි කතාවක් තියෙනවා. ඒක කියලා ධර්මදේශනාව අවසන් කරන්න. එක පුංචි ස්වාමීන් වහන්සේ නමකට සිවුරු ඇරලා යන්න හිතෙනවා.
ගුරු හාමුදුරුවෝ රහත් හිත කියවන්නත් පුළුවන්. පොඩි හාමුදුරුවෝ ඉතින් ලොකු හාමුදුරුවෝ ගාවට ගිහලා කියන ලොකු හාමුදුරුවනේ මට දැන් හිතිය ඇති මට දැන් යන්න ඕනේ. ලොකු හාමුදුරුවෝ පොඩි නමගේ හිත දිහා බලනවා මොකද වෙලා තියෙන්නේ? පිනේවර වෙලා. පැවිදි වෙලා ඉන්න පිනේවර වෙලා. එහෙමද පොඩි නම. එහෙනම් දැන් යන්න හදන්නේ නේ. එහෙමයි ස්වාමී. එහෙනම් ඔබ වහන්සේට යන්න කලින් මට පොඩි උදව්වක් කරන්න පුළුවන්ද? පුළුවන්. මට කුටියක් හදලා දෙන්නකෝ. පුළුවන් නම්. පොඩි හාමුදුරුවෝත් කල්පනා කළා දැන් ඉතින් කොහොමත් යන එකනේ පවුනි මගේ ලොකු හාමුදුරුවෝ. එහෙම තමයි පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝලා ලෙන්ගතේ කොච්චර උනත්. සිහිපත් කරලා කුටිය හදන්නම් එහෙනම් මගේ ලොකු හාමුදුරන්ට මම මේ කුටිය හදලා දෙන්නම්කෝ කියලා හොදටම හදන්නම් කියලා හිතාගෙන ටිකක් සකසලම හදනවා. දැන් සංඝසත කොට කුටියක් මේ හදන්නේ. මොකෝ වෙන්නේ පින ආයිත් පින පිරුණා. දැන් සිවුරලා යන්න ඕනි කියලා එකක් නේද? ඊට පස්සේ පොඩි හාමුදුරන්ට කතා කරා. ආයෙත් කුටිය හදලා ඉවරද? එහෙමයි ස්වාමී. එහෙනම් දැන් ඉතින් කොහොමද යන්නේ කනේ? ඔන්න ඔය හෙට උදේ යන්න. අදර ඔන්න ඔය ඔබ වහන්සේ හදපු කුටියටම ගිහිල්ලා නිකන් තචපංචකේ පොඩ්ඩක් කල්පනා කරා. කුටියට වෙලා අදර ඉන්න කියලා. ඔබ වහන්සේ හදන කුටියට වෙලා ඉන්න කියලා පොඩි ආමුදුරු යනකොට කතා කරලා මේ නිකන්ම ඉන්නෙත් නැතුව පුළුවන් නම් තචපංචකේ පොඩ්ඩක් මනසිකාරය කරන්න. මොකද්ද මේ කේසා ලෝමා නකා දන්තා තච. පොඩි ආමුදුරුත් ඉතින් කුටියට ගිහිල්ලා දැන් ඉඳගෙන ඉන්නවා. ලොකු ආමුදුරු තචපංචකයත් මනසිකාරය කරන්නේ. ඔන්න ඔය අද විතරයිනේ කමක් නැහැ කියලා. මොකද කරේ? දැන් ඔයත්ත් එහෙමනේ. භාවනා ඉවරලා ගෙදර යන දවසේ අන්තිම පැයේ පරිම භාවනා කරනවා. ඇයි? දැන් විතරයිනේ හෙට ගෙදර යනවනේ ඇතියන්තම් කියලා. එහෙම භාවනා කරනවා. එනේ භාවනා වැඩසටහන් වලට ආවම එහෙම වෙනවා අපි දැකලා තියෙනවා. අද අන්තිම දවසේ කියලා ඔක්කොම අන්තිම පැයේදී තමයි ෆෝන් ටික charge කරගන්න ගහන්නේ. එතකොට හිතෙනවා අපරාධ මේ වීරිය කලින් දවසේ තිබ්බනම් මේ වෙනකොට නිවනුත් දැකලා. එහෙම නෑ ඒක අවසාන මොහොතේ තමයි මතුවෙන්නේ. ඔන්න ඔය කියපු එකේ මම කල්පනා කරනවා කියලා කල්පනා කළා නිවන් දැක්කා. පහවදා උදේට කතා කරලා ලොකු හාමුදුරුවෝ පොඩි නම මොකෝ යන්නේ නැද්ද? ලැජ්ජාවෙන් බිම් බලාගත්තා. පිනත් මේකට උමනාද නැද්ද? මනුස්ස භූතස්ස විපකාරානි පුඤ්ඤානි මනුස්සයන්ටත් පින් උමනයි. දේව භූතස්ස විපකාරානි පුඤ්ඤානි දෙවියන්ටත් පින්. ඒ විතරක් නෙමෙයි. පබ්බජිතස්ස විපකාරානි පුඤ්ඤානි. පැවිද්දන්ටත් නිවන් දකින්නකම් උමනයි. හැබැයි මතක තියාගන්න පින් කර කර සිල් රැක රැක විතරක් සාසනය හැසිරෙන්න එපා. එය සාසනය නෙවෙයි. ඒ සාසනයේ පදනම මිසක් ඒ සාසනය නෙවෙයි. සීලය දානිය කියන ඒවට විතරක් සීමා වුණොත් විතරක්ම සීමා වුණොත් ඔබ මේ ශාසනයේ පරාජිතයන් බවට පත් වෙනවාමයි. ඒ නිසා ශාසනයේ පරම පරමාර්ථය විදර්ශනාව මිසක් පුංචි තැන්වල හිර වෙන්න එපා. තේරුණාද මං කියන එක? එහෙම හිර නොවි ශාසනික ප්‍රතිඵල නෙලා ගන්න අද දවසේ මේ ඇති කරගත්තු ධර්මඥානියත් ඔබට නිසක පාරමිතාවක් බවට පත් වේවා. මෙත් බෝසත් දිව්‍ය රාජානන් වහන්සේ ප්‍රමුඛ කොට ඇති සියලුම බෝසත් දිව්‍ය රාජානන් වහන්සේලාට වෙහෙර විහාර ගම්දනව් වනසෙනසුන් ආරක්ෂා කරන ශ්‍රී ලංකාධිපති සම්මා සම්බුද්ධ ශාසනය රුවන්වැලි මහා සෑය ජයසිරි මහා බෝධිය අටමස්ථාන සොළොස්මස්ථාන රකින්න සොරකින්න සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින්පෙත් අනුමෝදන් කරගනිත්වා දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද පෙතු බෝධියකින් උතුම් නිවනින් නිවේවා. හැම දිනෙකටම උතුම් නිර්වාණයම වේවා. සම්මා සම්බුදු සරණයි. එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළේ තඹුත්තේගම සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පදවි ශ්‍රීපුර ලස්සනගම වන සේනාසනාධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය විචිත්‍ර භානක පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමින්ද්‍රයන් වහන්සේයි. අපේ ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය අපි සාදුකාරයක් පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.